මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මහනුවර යටිහලගල පදිංචි UL ගුණවර්ධන පවුලේ පියාණන් ඇතුළු දූ දරුවන් හා පරලෝ සැපත් වූ AM අත්තනායක මහත්මියගේ සහෝදර පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් AMS අත්තනායක මෑණියන්ගේ දෙවර්ෂ පූර්ණය 2022 වර්ෂයේ මාර්තු මාස 7 වන දිනට යෙදී තිබෙන අතර එතුමියට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. මෙවන් අකල් මරණ මතු අත්භවයක සිදු නොවේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට සහ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝභි වඩ්ඩති තී. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩ වෙන කරගත්තා වූ ලක්වාසී ලෝකාවාසී සදහැවතුනි, අනුග්‍රහක බවතුන් අපිට සාමින්හන්සෙක් කැමති පරිදි නිවන් මගට උපනිශ්‍රය වෙන ධර්මානුශාසනාවක් කියන නිදහස් මාතෘකාව තමයි දීලා තිබෙන්නේ. ඇතැම් විට නරඹනාය වශයෙන් ඔබ දන්න දෙයක් තමයි මෙබඳු මාතෘකා සඳහා අපට පෙළවල් තියෙනවා. ඒ සූත්‍ර දේශනා ග්‍රන්ථාශ්‍රයෙන් සකස් කරගත්ත පෙළවල්, සරලව තැන් සිට ගැඹුරට යන. ඒ වගේ දිගූ පෙළක් තියෙන ධර්මදේශනා ග්‍රන්ථයක් තමයි මට ධම්මපදය කියලා කියන්නේ. ඒක ළමා කාලේ මම හිතුවේ මේ පොතේ නම කියලා. අපිට ඔය හැම පොතක් දැක්කම පොතේ නමනේ පිටකොලේ තියෙන්නේ. ඒ වගේ මේ හොයාන එනකොට තමයි ඉදම්පි ධම්මේ රතනං පනීතං කියන රතන සූත්‍ර ගාථාවේ කයං විරාගං සහ යම්බුද්ධ සෙට්ඨෝ කියන කාරණාවලදී අගට පෙන්වන්නේ මේද ධර්ම රත්නේ සතු උතුම් රත්න භාවයක කියලා. ආනන්තරික සමාධියට ධර්මයේ කියනවා. එතකොට ඒ අනුව මේ ධම්ම කියන පදේ ගැරන්ටම ගත්තහම නිවීමට නමක්. ඇත්තටම ධම්මන්තරණං ගච්ඡාමි කියන එකේ තේරුමත් නිවන් සරණ කොටම ජීවත් වෙනවා කියන එක. ජීවත් වෙන්න නිවන් සරණ කරගන්නවා කියන එක තමයි ධම්මන්තරණං ගච්ඡාමි කියන එකේ තේරුම. කෙතෙක් දුරට මේ සමාජයේ දක්වා ඇවිදින් ඉන්නවද දන්නේ නැහැ. ඇවිදින් නැත්නම් ගෙන යන්න ඕන. පදං කියන අර්ථය එන්නේ මාවත කියන එක. අප්‍රමාදෝ අමත පදං. එතකොට අප්‍රමාදයේ අමත නැත්නම් නිවීමට මාවත කියලානේ මග කියලානේ පෙන්වන්නේ. ධම්මපද කියන එකේ තේරුමත් නිවන් මග කියන එක. එහෙනම් ධම්මපදයේ ගාතාවක් පාසා නිවන් මඟ තියෙන්න ඕන. තථාගතයන් වහන්සේ විවිධ අවස්ථාවල දේශනා කළ සූත්‍ර එකතුවක් මේකේ තියෙන සංග්‍රහයක්. ඒකට අදාළ කතා ටික ඕන වෙනම හොයාගන්න ඕන. ඒක වෙනම ග්‍රන්ථයක් වශයෙන් ලංකාවේ පදිනවා සද්ධර්ම රත්නාවලිය කියලා. ඒකේ පවතින්නේ කතාව සිද්ධියක් වශයෙන් කරපු විස්තරයක්. ඉතින් ඒකේ ධර්ම දැනගන්න බෑ. නමුත් මේ ගාථාවන් වල සඳහන් වන කරුණු බැලුවම ගාථා පද 4ක් ඕනෙත් නෑ. ගාථාවක පද 2ක් තුලත් අදාළ කරුණ මතු කරගන්න තරම් හැකියාව තිබෙනවා. ඔය
පසුගිය දවසක ඔබට සවන් දෙන්න ලැබුණ ධර්මානුශාසනාවකදී මා ඉදිරිපත් කළ අදහසක් තියෙනවා. භික්ෂුන් වහන්සේ ළමක් බුදුන් වහන්සේගෙන් විමසපුවාම බහුසුත භාවය කියන්නේ කොමක්ද කියලා. උන්වහන්සේ වදාරනවා නවාංග ශාස්ත්‍ර ශාසනයක් දේශනා කරලා තියෙනවා තමයි මම ඒ වුණාට සතරපද ගාථාවකින් ධර්මයේ පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි බහුසුත භාවය කියලා. අන්න එහෙමයි මේක හුඟක් ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේම මේ මම ගත්ත ගාථාවේ ධර්මදේශනාවේ පරිහාන ධම්මං ඕ පැත්ත නැහැ. අනුගමනීය පැත්ත පමණයි තිබෙන්නේ. එතන ධර්මයේ තේරණ අය සඳහා තියෙන ධර්මදේශනාවක් වශයෙන් තමයි මේක ගන්න වෙන්නේ. ඒ කෙසේ වෙතත් අපට අපි පිළිබඳව මූලික හැඳින්වීමක් තේරුම් ගැනීමක් අපි අරගෙන ඉන්න වෙනවා. ඒ අනුව මේ පෙන්වන කාරණේ ගත්තම දැන් ඔය පමාද විහාරී කියන පදයෙන් එහෙම නැත්නම් කම්මැලිව ජීවත් වෙන කියන එක කම්මැලි කියන්නේ වැඩට කම්මැලි කියන එක නෙමෙයි කුසීතෝ හීන වීරියෝ එකෙන් පෙන්වන්නේ වචනය අන්න එහෙමයි එන්නේ මේ මග ගැනීම සඳහා උත්සාහවන්ත නැතිකම කුසීත ඒ පිළිබඳව වීරයක් නැතිකම හීන වීරියෝ ඒ කුසීත හීන වීරිය කියන පදයට වළංගු වෙන්නේ සදහම් දත් මාර්ගයේ ගත්ත පුද්ගලයා නෙවෙයි. ඒ පිළිබඳ නොදත් පුද්ගලයා. අර ඇත්තට නිින්ද ගිහින් ඉන්නකොට අවදි කරන්න පුළුවන් බොරුවට නිදාගත්තාම අවදි කරන්න බෑ වගේ කොතරම් උද්‍යෝගිමත් කරන්න හැදුවත් ඒ නොතේරුණ පුද්ගලයාට එයා ඒ පැත්තටම ඇදෙනව ඇරුණාම මේ උත්හාන වීරිය කියන කාරණයට එන්නේ නැහැ. හීන වීරියමයි ඉන්නේ. අන්න මේ හීන වීරිය ඇති පුද්ගලයා සතු චරිතය පොදුවේ තේරුම් ගන්න ඕන. සමස්තයක් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන් තොරව. එතකොට ඔහුගේ හැටි තේරුම් ගත්තාම අන්න ඒන් මිදීම සඳහා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය තමයි මේ ගාථා පද හතරේ තියෙන්නේ. ඔහු ඔබට පෙනෙන මට්ටමින් මට පේන මට්ටමින් වරක ස්ත්‍රියක්, තවත් වරක පුරුෂයෙක්, තරක් වශයෙන් ගිහි, තවත් වසක ගිහියෙක්, තවත් වරක පැවිද්දෙක්. ඒ අඳුමෙන්නේ. ඊට එහායින් බලන්න පුරුදු වෙන්න. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝටම ඇස කන නාසය දිව කය සිත නම් වූ දරවල් පහක සිරුරක් හිමි. ඒ ඇස කන නාසය දිව කයන් ගන්නා වූ අරමුණු සම්බන්ධයෙන් ගත් කල එකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයක් වැදගත් නැහැ. ඒකේ බලපාන්නේ Taman ඒ අරමුණු ගන්න ආකාරයෙන් නරුණාම ලෝකේ තියෙන ආකාරයකුත් නෙමෙයි. ලෝකේ තියෙන ආකාරයත් සමග තමන් ඇති කරගන්නා වූ මතය දෘෂ්ටිය මත තමයි ඔහුගේ පෞද්ගලිකත්වය ගොඩනැගෙන්නේ. තවත් ටිකක් එහාට ගන්න. බුදුරජාණන් වහන්සේගේ දහම් කරුණු පැහැදිලි කිරීම නැමැති ගැඹුරු විග්‍රහය සඳහා උන්වහන්සේ ආර්ය සත්‍ය තුළ තෝරාගත්තා වූ ඒකකයේ වශයෙන් ඔබ දන්නවා රූප වේදනා සංඥා සංකාර පහ කියලා. ඒ තුල ලෙහන්න බැරි දහම් ගැටලුවක් ත්‍රිපිටකේ නැහැ. ඒක තමයි සුන්දරම දේ. අන්නර අපි කතා කරපු ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා හතර දෙනාම ජීවිතේ උපන් තැන් පටන් දැනගන්න සියල්ලක් තියෙනවා. සබ්බං වෝ භික්ඛවේ දේසිස්සාමි බුදුන් වහන්සේ වදාරන්නේ මම ඔබට සියල්ල දේශනා කරන්න යන්නේ. කුමක්ද සියල්ල? ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, හිතත් අරමුණත්. බලන්න ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් තියෙනවද කියලා? නෑ. අනතුරු ඇසත් රූපයත් කනත් ශබ්දයත් තුළ පහළ වෙන්නේ මොකද්ද? ඒ මොහොතේ ලෝක හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සිතක් හට ගන්නවා. ඒ සිත තුළ කරන ක්‍රියාකාරකම් අනුව ඒක ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා හෝ සිත නිසා පහළ වෙන්නා වූ පංචස්කන්ධය කියලා කතා කරනවා. මම හිතනවා මේක මෙහෙම පැහැදිලි කරපුවම කෙටියෙන් ප්‍රමාණවත් කියලා මුලින් හුඟක් විස්තර කරන්න නැතුව දැන් මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්න බුදු උපදෙස් ඕනෙත් නැහැ, ගුරු උපදෙස් ඕනෙත් නැහැ. ස්වභාවයෙන්ම ලෝක ජීවත් වෙන්න ගිහින් කිසියම් ආකාරයක ඇලීමක් ගැටීමක් ඇති කරගත්තොත්
පංචස්කන්ධ පරිහරණයෙන් ජීවත් වෙන්න දුන් ජීවිතය පංච උපාදානස්කන්ධ පරිහරණයක් බවට පත් කරගන්නවා කුසීතෝ හීන වීරියෝ පුද්ගලයා. අනතුරුව ඔහු ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔහුගේ හිතට එන දෙය. ඒ මොහොතේ හිතට එන දෙයට හිතට එන දේ කායට වචනට එකතු කිරීම. ඇසෙන් ගත්තත්, කනෙන් ගත්තත්, නාසයෙන් ගත්තත්, දිවෙන් ගත්තත්, මනෝද්වාරයෙන් ගත්තත් තම තමන් යම් යම් දේවල් පිළිබඳ සිත තබාගෙන තිබෙන්නා වූ උමතු විශ්වාස, මිත්‍යා විශ්වාස තමයි ඔහුව පාලනය කරන්නේ. ඒවා කොහෙන්ද? ළමා කල සිට ඔහු විසින් දීපු දේවල් දත්ත. පරිගණක භාවිතය දන්න අය දන්නවා ඒකට දත්ත දුන්නාම ඒවා අපහු ගන්න පුළුවන්. දුන්නේ නැති දෙයක් ගන්න බෑ. අන්න ඒ වගේ පෘථග්ජනයයි කියලා කෙනේ යම් යම් ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා දැක්වීම සඳහා දීලා තියෙන ආගයන්. ළමා කල පටන් වර්තමානයේ දක්වා කරන කින ක්‍රියාකාරම් වලින් චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙන අවශ්‍ය විට ගන්න. ඒක ඒ ඉදේ අරගෙන ඒක මත ක්‍රියා කරන එක තමයි කරන්නේ. එතකොට මෙහිදී මේ හැම කෙනෙකුටම තම තමන්ට අදාළ තම තමන් බැඳුන ගැටුණ වෙනස් ස්වභාවයක් තියෙනවා. ඒක සමාන නැහැ. කෙනෙක් බයෙන් ක්‍රියා කරන තැන තව කෙනෙක් දුකින් ක්‍රියා කරනවා. කෙනෙක් සතුටින් ක්‍රියා කරන තැන තව කෙනෙක් දුකින් ක්‍රියා කරනවා. කෙනෙක් ඊර්ෂ්‍යාවෙන් ක්‍රියා කරන තැන තව කෙනෙක් කැමැත්තෙන් ක්‍රියා කරනවා. කෙනෙක් පිළිකුලෙන් ක්‍රියා කරන එකට තව කෙනෙක් ආසාවෙන් ක්‍රියා කරනවා. බාහිර ලෝකයේ රූපේ, ශබ්දේ, ගන්ධ, රස ආදී හමු වෙන අරමුණු සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මෙසේ කිසිවිටකත් සමාන වන්නේ නැහැ. ඒ තමන්ටම අදාළ තමා ළමා කාලය තුල හදාගත්තා වූ දැන් අසුරු ගැසෙනකොට හිත ඇතුළේ තිබිලා එන එකක්. මෙහෙම අතීතයක ඉඳන් අපි බලන බව අපි දන්නේ නැහැ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තරහෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, මානෙන් බලනවා කියන්නේ අද බලනවා නෙවෙයි. මින් පෙර හදාගත් එකක් අරගෙන බලනවා. මගේ ලස්සන උදාහරණයක් තියෙනවා. මම අවුරුදු 10-12 කාලේ මේ කරපු කෙලිලොල් වැඩක් මේක. අසරණ නරඹන ඔබගේ ගම්වලට සමීප විහාරස්ථානයේ සහ උත්සවවලට යන තැන මොකක්ද මම දන්නේ නැහැ. නමුත් මට එහෙම තැන් දෙකක් තිබුණා. අනිවාර්යෙන් වෙසක් පොසොන් වැනි දවස්වලට වන්දනාව කොහොමදත් විනෝදයට මේ ප්‍රදේශවලට යනවාමයි. මව්පියන් වඳින්න යනවා ඇති, පොඩි ළමයි වශයෙන් අපිත් වඳිනවා තමයි. නමුත් අපි යන්නේ සෙල්ලම් බඩු හොයන්න. ඒ ගිහින් ගෙනාපු එකක් තියෙනවා මට මතකයි. මේ ඒවා මහ ලොකු වටිනා දේවල් නෙමෙයි, කවුරු හරි හදපුවා. සත ගණනක් නෙවෙයි වටිනාකම. මේ උපැස්සියලවල් කාඩ්බෝඩ් එකෙන් කපලා තියෙන්නේ, S2කට ග්ලාස් වේපර් කියන කඩදාසිය දාලා තියෙන්නේ. රතුයි, නිල්, කහ එක එක පාට වලින් තියෙනවා. ඒවා දෙකක් තුනක් අරන් එනවා. එච්චර ගාන මට මතක නැහැ. ගෙනත් ඕක උදේ ඉඳලා රැ වෙනකම් කන්නාඩිය දාගෙන ඉන්නේ. මොකටද මේ? ඒක තුලින් බලපුවම ඒකේ පාට ලෝකේ පේනවා. දැන් පේන්නේ කොළ පාට. නමුත් ඒක කොළ පාට කන්නාඩිය නැතුව අර කහ පාටක් දාගත්තාම ලෝකෙම කහ පාටයි. රතු දාපුවම ලෝකෙම රතු පාටයි. කහ දාපුවම මෙහෙම කර ඕක බලන්න තමයි අර එනක් තියෙන්නේ. එතකොට ලෝකෙ නෙවෙයිනේ පේන්නේ. ලෝකෙ පෙනුනට පාට වෙන්නේ තමන්ගේ කැඩපතට අනු කන්නාඩියට අනුව. මෙන්න මේ වගේ මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ලෝභ, දේශ, මොහ කියලා කියන්නේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි, තමන් හදාගත්ත දේවල්. වපරහින් බලනවා කියන කතාවේ තේරුම ඔන්න ඕකයි. නැතු ඇහැ ඇදයි කියන එක නෙවෙයි. තමන්ට අදාළ දෘෂ්ටි කෝණයකින් බලන්නේ. මේ නිසාම තමයි මේ දෙදෙනෙක් අතර, දෙපිරිසක් අතර, ගම් දෙකක් අතර, සමයා සහ බිරිඳ අතර ප්‍රශ්න විසඳගන්න බැරුව දුර දිග යන්නේ. තම තමන් එක තැනක ඉන්නේ. එතෙන්ද කියනවා මම හරි. මම හිතන විදිහට වෙන්න ඕනේ. ඒ මම කියන්නේ අර ශරීරය නෙවෙයි. අර මතය. දැන් ගැටුම තියෙන්නේ පුද්ගලයෝ දෙදෙනා අතර නෙවෙයි, මත දෙකක් අතර. මෙන්න මෙසේ
බුදුන් වහන්සේ මේ සිද්ධිය දැකවදාරලා තමයි සබ්බේ පුතුග්ජනා උම්මත්තකා කියලා උන්ට උපාධියක් දුන්නේ. මොවුන් ඔක්කොම කිසියම් උමතුවකින් පිස්සුවකින් අවුල් කරගන්න වැරෙනවා මොවුන්ට නිදහස් කරගන්න තේරෙන්නේ නැහැ. ඔන්න දැන් මේ අවුලෙන් නිදහස් වීම සඳහා තථාගතයන් වහන්සේ ශ්‍රාවකයින්ට මගක් කියලා දෙනවා. කොහොමද කියලා දෙන්නේ? උදේ අවදි උතෙන් පටන් සොකී යහපත් කටයුතු කරගෙන යන්න. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කනෙන් ලෝකෙත් එක්කලා මුණ දෙනකොට තමන්ගේ මේ අතීතයේ එයි. ලෝභයයි, දේශයයි, මෝහයයි, බයයි, ලැජ්ජාවයි, ඊර්ෂ්‍යාවයි, පරිගැනීමයි එහෙම කාරණායි. එහෙම නැත්නම් ධර්මයේ පොත් වශයෙන් ගත්තා කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ හිත ඇතුළේ හේතු වශයෙන් තිබිලා එයි. දැන් ඔබ මොකද මේකට කළේ කියලා බලන්න. බුදු සමයේ කාන්ති නැත්නම් ඉවසීම නැත්නම් සතිය පිරුදු කරගත්තේ නැති කිසිවෙක් මේක වැරදි කියලා පිළිගත්තේ නැහැ. මේකට එකතු වෙන්න තමයි පුරුදු වුනේ. එහි අගේ නැත්නම් බලය කොතරම්ද කියන්න බෑ. 100,000 වතාවක් එකතු වෙලා අසරු ගසන සැනකින් මේකට එකතු වෙන්න තමයි පුරුදු වෙලා හිටියේ. එකතු වෙනකට කියන නම තමයි ගැහුවොත් ගැහුවා, බැන්නොත් බැන්නා, එනුම් පදයක් එනුම් පරිදෙව්වොත් රිදෙව්වා, පලිගත්තොත් පලිගත්තා. ක්‍රියාවකට ප්‍රතික්‍රියා දැක්වීම. අය මොනම සිහියක්වත් ඕන නැහැ. මෙතෙන්ට මේ එනකොට විතර්කය විසින් ඔහු අන්ධයෙක් කරලා. ඒක මගේ ධර්ම දේශනාවල තියෙනවා අන්දන්තමං තදා හෝති යං දෝසං සහතේ නරං අන්දන්තමං තදා හෝති යං ලෝභං සහතේ නරං අන්දන්තමං තදා හෝති යං මෝහං සහතේ නරං. අර ඒ හැඟීමෙන් මුසපත් වූ විට ඔහුට හරි වැරද්ද හොඳ නරක නොපෙනෙන අන්ධයෙක්. මේ දැස් අන්ධයෙක් නෙවෙයි, නමුත් ප්‍රඥාස නැති බැවින් අන්ධයෙක්. බලන්න අපි කොතරම් දුකට හේතු දෙන පැත්තක් බලවත් කරගෙනද කියලා. අසුරු ගසන සැනකින් ඉන්නවා මැරෙනවා පේන්නේ නැති මහ විනාශයක් කරන්න පුළුවන් සතුරු සමුදාවක් හිතේ හදාගෙන ඔවුන්ට අපේ පාලනය බාර දීලා. අපි නිකන් රූක ටිකක් විතරයි. පෘථග්ජනයා කියලා කියන්නේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය විසින් මෙහෙවන රූකඩ ටිකක් විතරයි. ඔවුන්ව පාලනය කරගන්න බෑ. පාලනය කරන්නේ අර හැඟීම් තුන. දැන් මෙන්න මේ තුන් දෙනා දුර්වල කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විරේණ දුක්ඛං අච්චේති. දුකින් අත මිදෙන්න වීරිය කරන්න ඕන කියලා තියෙනවා. අන්න අපට බුදුන් වහන්සේ වදාහරලා තියෙනවා අර කුසීතෝ හීන වීරිය වෙනට උත්ථාන වීරිය. මේ උපන්න කුසල් කියලා කියන්නේ මේ සිතේ හදාන තියෙන කොටස මේක ඇවිදින් දුරු කිරීම සඳහා. බලෙන් ගෙන්න ගන්නවත් නෙමෙයි, හංගලා තියා ගන්නවත් නෙමෙයි, අදාළ කරුණු යෙදෙනකොට, ගැටෙනකොට, මතුවෙනකොට වෙනත් වීරියක් දරන්න තියෙනවා. මේවාට එකතු වෙමින් සසර හදනවාට වඩා මේවාට එකතු නොවීම සඳහා දියුණු කරන්නා වූ වීරිය. ඔන්න උත්ථානවතෝ මම මේ වචන කියන්නේ ඔච්චර මහන්සි වුණේ. උත්ථාන වීරිය කියන එකේ තේරුම. දැන් මේකේ අතුරු කතාවකුත් කියලා ඉන්න ඕන. මේ ගාථාව කියවන් යනකොට මම දකිනවා ලෝකෝත්තර අර්ථයක් නෙවෙයි මේකේ තියෙන්නේ. ගොවිතැන්පත් කරන්න තියෙන වීරිය උත්ථාන වීරිය. ඒ හැම ඉරියව්වෙදීම කල්පනාව සතිමතෝ. ඒ වගේම සතුන් මරන්න නැති කරගන්න යහපත් කර්ම. වීරියෙන් කටයුතු කරන එක. මෙහෙම කරපුවම ලෞකික අභිවෘද්ධිය සැලසෙනවා කියලා තමයි ගාථාවේ සිංහල ඉර්ධිය තියෙන්නේ. ඒක ගලපලා තියෙන්නේ මේ පෘථග්ජන සමාජයේ පුද්ගලයාගේ ලෞකික අභිවෘද්ධියට. කොහේ එතකොට ඒක ධම්මපදයක් වෙන්නේ කොහොමද මට කියන්න? ඒ වුන්ට පෙනුන හැටි. මම ඒ පිළිබඳව දන්න කාරණයකුත් තිබෙනවා. එබඳු මේ වැදගත් ග්‍රන්ථවල සිංහල පරිවර්තනය ආර්ය සත්‍ය අතහැර ලෞකිකාර්ථයට ගොනු කරපු ග්‍රන්ථ මෑතදී මුද්‍රණය වෙලා තිබෙනවා. තව අවුරුදු 500ක් යනකොට තව කොතරම් මේක ලෞකිකයට නැඹුරු කරයිද දන්නේ නැහැ, හොයන්න බැරි තරමට. දැන් මේ ගාථා පද දෙස බලනකොට මෙහි ගැඹුර පෙනෙන එක තමයි ඔය අර
ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්කුම් කමති කියන්නේ. රාගදේශ මොහයන් අඩු වෙනකොට තුනී වෙනකොට මේ ගැඹුරු තැන් වල පවතින මාර්ගය පැහැදිලි වෙනවා. අන්න නම් හැම දිනාටම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව වැරදුනෙත් මේ වට එකතු වීම තුළ හදන්න තියෙන්නේ තම තමන් අන්න මේ සඳහා මේ මොහොත පෙර පරිදි අතපසු වෙන්නට පසුබට වෙන්නට මුලාවෙන්ට නොදී ඒ මොහොත ගැලවෙන මාර්ගය සඳහා යොදා ගැනීම සඳහා දියුණු කරන්නා වූ වීරියට උත්ථානවතෝ කියලා කියනවා. ඔන්නෝමයි වචනේ අර්ථය ගන්න ඕන. එතකොට ඒක තේරුම් ගත්ත පුද්ගලයින්ට Tamanගේ දුර්වලකම් ටික දුරු කර ගැනීම සඳහාවත් උපන්න කුසල් දුරු කරගෙන නූපන්න කුසල් නුයිපදීම සඳහා අර සම්මා වායාම කියන්නේ. ඒක තමයි මේ උත්ථාන කියලා කියන්නේ. උත්ථාන. දැන් තව වචනයක් තියෙනවා. උත්ථානවතෝ සතිමතෝ. අන්න ඔය මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල ඔය සතර සතිපට්ඨානය හරි තව සතිපට්ඨාන සූත්‍ර 10ක් 20ක් තියෙනවා. නැත්නම් චත්තාරෝ සතිපට්ඨාන කියලා තියෙන මේ ගොඩාක් සූත්‍ර තියෙනවා. අර විස්තර නොකළ වුණාට. එහෙම නැත්නම් කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන වචන හතර තියෙන ගොඩාක් සූත්‍ර තිබෙනවා. ඒකෙන් හොයන්නේ නැතුව මෙන්න මෙතනින් තේරුම් ගන්න උත්සාහ කරන්න සතිය තියෙන්න ඕන. මොකටද සතියෙන් මොකද කරන්නේ කියලා. එතකොට තමයි මට නම් බුදු සමයේ බුදුරන් වහන්සේ වදාළ සතිය තේරෙන්නේ. ඔය බටහිර ග්‍රන්ථ එහෙම නැත්නම් වෙනත් පරිවර්තන ග්‍රන්ථ කියවනකොට මම දැකලා තියෙනවා වසර 30කට 35කට පෙර මේ බුදු සමයේ වැදගත්ම දේ සතිමත් වීමයි. හැබැයි මොනවට සතිමත් වෙනවද කියලා කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. සතිමත් වීම. දැන් ඔබත් කල්පනා කරනවානේ ගෙදරින් පිට වෙලා යනකොට මල් පොච්චියට අතර තියලා ගියා නම් ඒක මතක තියෙන එක සතිමත් වීම. හොයන්න බැරි තැනක මුදල් තියලා ගියා නම් ඒක මතක තියෙන එක සතිමත් වීම කියලා. නෑ. ඒක ලෞකික කාරණයක්. මේක චිත්තාභ්‍යන්තරයේ තිබෙනා වූ දුර්වලකම් ටික එළියට එන විට ඒවාට වහල් වී සසරක් හැදීම සඳහා ගත්ත ප්‍රමාදයෙන් මිදීම සඳහා ඒ වළක්වා ගැනීම සඳහා සතිමත් වීම. එහෙමයි මට ඒක පැහැදිලි කරන්න ඕන. පරණ මෝඩකමට එකතු වෙලා තවදුරටත් සතර හදනවද? පුණ්‍යාභිසංකාර හෝ අපුණ්‍යාභිසංකාර හෝ අනිජ්ජාභිසංකාර රැස් කරමින් එනම් සතිමත් නැහැ. උපන්න කුසල් දුරු කිරීම සඳහා මේ මොහොත අතීතයෙන් එන විට අතීතයේ එකතු නොවීමෙන් මල දෙයක් බවට පත් කිරීම සඳහා යත් අතීතම් පහිනන්තං කියලා කියන්නේ යමක් අතීතයේද ඒක මල දෙයක් එකතු වුණාම අපි පණ දෙන්නේ. සිද්ධිය වී අවසానයි අපි එකතු වුණොත් තමයි ඒකට පණ දෙන්නේ. අර එකතු නොවෙනවා කියන එකේ තේරුම පහිනන්තං. ඒක මැරෙන දෙයක් බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා අපි එන විට ඒකට එකතු වෙමින් ප්‍රතික්‍රියා දක්වන්න ඇති කරගත්තා වූ පුරුද්ද මර්ධනය කිරීම සඳහා මිදීම සඳහා තමයි මේ එතන අපි සසර හදන බන්ධනය හදන තැනක් වෙනකොට සසරෙන් මිදෙන තැනක් බවට පත් වෙන්නට අවශ්‍ය දැක්ම. සතිමතෝ. දැන් කොහෙද සතිය තියෙන්න ඕන? ඇහි කනේ නාසයේ දිවේ කයේ සිතේ වර්තමාන මොහොතේ හමු වෙන අරමුණේදී ඒවාට ආශ්‍රයෙන් තමන්ගේ චිත්තාභ්‍යන්තරේ මතුවෙනවා. නීවරණ උපදිනවායි කියනවා. එහෙම නැත්නම් විතර්ක උපදිනවායි කියලා කියනවා. විතර්කයට එකතු වී බලවත් කිරීම වෙනුවට විතර්ක ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය දියුණු කළා වූ ඒ වැළැක්වීම සඳහා වැඩි දියුණු කළා වූ කුසල චෛතසිකයට නමක් සතිමත් සතිය කියන්නේ. දැන් අර පොලිසියට පුළුවන් හොරුන් අල්ලන්න හොරුන් අත්අඩංගුවට ගන්න බලය තියෙනවා. අන්න ඒ වගේ මේ සතියට පුළුවන්කමක් තිබෙනවා මේ නීවරණ ධර්ම පහාණය කරන්න. එකතු නොවී ඉන්න. ඒවා තිබෙන ආදීනය තේරෙන නිසා සතියෙන් හිතීම තුළ උන්ට අපේ විජිතයට එකතු වෙන්න. වර්තමානයේ හරහා අනාගතය හදන සසර හදන විජිතයට රිංගන්න ඉඩ නොදී බැහැර කරන්නට
අවදි වූ තැන් පටන් නින්දට යනතුරු. මම කියන්නේ මෙහෙමයි. සතර ඉරියව්වේදී තිත්තං චරන්නිසින්නෝවා සානෝවා. පස් දොරේදී සතර ඉරියව්ව පස් දොර පාවිච්චි කරන්නේ. ඒ මොහොතේදී මෙන්න මේ පරණ අතීතයට එකතු වී ජීවිතය අවුල් කරගන්නට යන්න නොදී පරණ අතීතය බැහැර කිරීම සඳහා අර වීරිය සමගම අත්වැල් බැඳ ගන්න කෙනෙක් තමයි සති. උට්ටානවතෝ සති මතෝ. අපි ළඟ වැඩෙන්න ඕන කාරණා ටිකක් නේ. ඊළඟට තවත් කාරණයක් තියෙනවා. සුචිකම්ම. කම්ම කියන පදේ ක්‍රියාකාරකම් කර්ම කියලා ගන්න. ඒකට මුලට අසුචි දැම්මොත් අපිරිසිදු කර්ම. සුචි දැම්මොත් පිරිසිදු කර්ම. දැන් මෙතන පිරිසිදු කර්ම කියන්නේ පවු නොකර පින්කම් කරන කියන අර්ථය ගන්න එපා. කර්ම වලට එකතු වීමෙන් කර්ම සිදු වෙනවා නම් ඒ කියන්නේ කර්ම විපාක දෙන්න කර්ම රැස් වෙනවා නම් ඒවට කියන්නේ සුචි කර්ම කියලා නෙමෙයි අபிසංකාර කියලා. අபிසංකාර වලට පුණ්‍ය දාලා පුණ්‍ය අபிසංකාර. අபிසංකාර වලට අපුණ්‍ය දාලා අපුණ්‍ය අபிසංකාර. අபிසංකාර වලට ආනිජ්‍ය දාලා ආනිජ්‍යාபிසංකාර. දැන් සංකාර රැස් කිරීම සුචි කර්මයක්ද භවගාමී කර්මයක්ද? හොඳයි. සංකාරංච නිරෝධේන නති දුක්ඛස සම්භවෝ සබ්බ සංකාර සමතෝ. ඒ සංසිඳීම මොන කර්මයක්ද? අසුචි කර්මයක්ද සුචි කර්මයක්ද? සුචි කර්මය කියන්නේ පිරිසිදු. එතකොට එහෙමනම් වර්තමානයේ ඔස්සේ අනාගතයේ කෙලසා ගන්න නැතුව ඒක බැහැර කිරීම සඳහා තමන් කරන කාය වචී මනෝ හරි පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි හරි මේ කර්මය සුචි කර්මයක් කරගන්න. මමත්වයෙන්ගෙන සසරට හේතු තබා අවසන් කිරීම වෙනුවට මමත්වයෙන් නොගැනීමෙන් ඒ නිදහස් වීම සඳහා කර්මක් ක්ෂය කිරීමේ කර්මය කරනවා නම් මම දකිනවා ඒක සුචි කම්මස්ස. තව වචනයක් තියෙනවා. නිසම්මකාරිනෝ. සාමාන්‍යයෙන් මේකට කියන්න තිබෙන්නේ ඔය ආරක්ෂක නිලධාරීන් ඉන්නේ ගේට්ටුවල. ඔවුන්ට අදාළ දත්ත ටික දීලා තියෙන අන් අය සම්බන්ධයෙන් මොනම හේතුවක් නිසාවත් හානියක් කරන කෙනෙක් ඇතුළට එන්න බෑ. මන්දයත් ඔහුට පුරුද්ද දීලා තියෙනවා පළපුරුද්ද. ඔළුව හරි ඇඳුම හරි අතපත ගාලා බලලා නැත්නම් යකඩ මොකක්ද අර සංඥාවෙන් ක්‍රියා කරන උපකරණයක් අල්ලා බලලා බෝම්බ බැඳගෙන ඉනවද කියලා බලන්න ඕනේ. අන්න ඒ වගේ මේ කරන්න කියන්න තියෙන වැඩ සම්බන්ධයෙන් තමන්ගේ සිත කෙලෙසෙන වැඩක්ද? මේකෙන් තමන්ගේ හිත කෙලෙසෙන දුකටපත් නොවන වැඩක්ද? කියලා මේ පිළිබඳ විමසිලියසින් යුක්ත වීමට තමයි මේ නිසම්මකාරිනෝ කියලා කියන්නේ. පණින්න පෙර හිතා බලනවා. මේ වැඩේ මම කරන්න ගියොත් මම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් මොසපත් වෙලා තිබෙන්නේ. මේ වැඩේ මම කරන්න ගියොත් වර්තමානයේ අවසන් වෙන්නේ අනාගතෙට ඉතුරු වෙනවා. මම මේක හැඟීම් වසඟ වෙලා කරන්න යන්නේ. අන්න ඒක පෙනෙන්න ඕන. ඔය ප්‍රඥාව අවදි වෙනවා කියලා කියන ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන ඔන්න ඔය විදිහට යමක් කරන්න හිතට ආවට කියන්න කරන්න ඉඩ නොදෙන්නේ එහි තියෙන ආදීනව එහි තියෙන බන්ධනීය ස්වභාවය තේරෙන නිසා. සුචි කම්මස්ස නිසම්මකාරිනෝ යහපත් කර්ම කිරීම සඳහා හරි වැරද්ද හොඳ නරක තේරුම් අරගෙන වැරද්ද තේරුම් ගැනීමට අදාළ ක්‍රියාකාරකම් කිරීමට තියෙන දියුණුව. දැන් මේවා මෙහෙම දියුණු වෙනකොට මොකද වෙන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් සහ මේ අතර වෙනස බලන්න වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් Tamanට මතුවෙන අභියෝගවලදී ඒවට පරදිනවා. ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, හිත රිදවා ගන්නවා, අඬනවා, දොඩනවා, වැළපෙනවා. ඔහු ප්‍රතික්‍රියා දක්වන්නේ. ඔහුට ලෝකේ හැම කාරණයක්ම අවුලක් හදන කාරණයක්. ඔහු අසඤ්ඤතයි. ඔහුට බාහිර සිදුවීම් දරා ගන්න බෑ.
නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සංයතස්ස. ඔහු මේ සිදුවීම් හමුවේදී සිදුවීම් කියන එක මතක් කරගන්නකෝ 1971 75 77 83 89 94 2004 2009 2019 18 යම් යම් දේවල් මේ රටේ බලාපොරොත්තු නොවන සිදුවීම් සිදුවන අවස්ථා. මේවට ප්‍රතිචාර දක්වන්න ගිය සමාජය 83 ජූලි කලබලවලදීම මොනතරම් විනාශහානියක් කරාද? ඒ වගේම වර්තමානයේ බලන්න. වර්තමානයේ තිබෙනවා යම්කිසි ප්‍රශ්නයක් ගමට වඩා නගරයේ උග්‍රයි. ගමට හුළුණුත් තියෙනවා, ගමට ලිංගවල වතුරක් තියෙනවා, ගමට දරක් තියෙනවා. නමුත් අටු නිවාසවල ඉන්න අයට කරන්ට් එක නැත්නම් වතුරක් නැහැ. එතකොට ගෑස් නැත්නම් උයමනකුත් නැහැ. තවත් ඉතින් ඔය ප්‍රශ්න. කඩවල වලින් කෑම ගන්නවා නම් ඒවැ ගෑස් නැත්නම් කණ්ඩත් නැහැ. පවතින හිඟයන් මත ඔවුන්ට ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් කවදාවත් නොවන විදිහට ඔවුන් නොසන්සුන් වෙලා. ඉතින් මේකට ඔවුන් වැරදි කාර්යයක් කරන්න යනවා නෙමෙයි මම. ඔය මේ සාමාන්‍යයෙන් ඔය යන එන ගමන්වලදී ඇතැම් ප්‍රවෘත්ති වැඩසටහන් අහන්න හම්බ වෙනවා වාහනේ තුලදීම ඕනකමින් අහනවත් නෙවෙයි. ඒක දාලා තියෙන නිසා ඇහෙනවා. මට ආරංචි වුණා නැත්නම් වචනයක් මේ ළඟදී ලෝකෙති පහුගිය අවුරුද්දේ වැඩියෙන්ම සතුටින් ඉන්න මිනිස්සු හිටපු රටක් කියලා රටක් ගැන කියනවා. මම කල්පනා කළේ ඒ බුදුදහම තිබිලාද කියලා. නෑ. ඒ පාලන රටාව විධිමත් කිරීම තුළ මිනිසාගේ අසන්තෝෂය ඇවිස්සෙන්නේ නැති විදිහට රට හදලා. වුන් සන්තෝෂයෙන් ඉන්නවා. ඒකට වුන්නේ සන්තෝෂය කියන්නේ. කෙලෙස් නැතුව නෙවෙයි. ඒ කෙලෙස් සහගත ස්වභාවය මතුවෙන්න පරිසරයක් නැහැ. හැම එකම සදාචාර සම්පන්නයි, නීත්‍යානුකූලයි. නමුත් ඒකත් බිඳ වැටෙනවා කොයි වෙලාවෙ හරි. නමුත් බුදුදහමෙන් පෙන්වන්න හදන්නේ එහෙම බාහිරින් ප්‍රශ්න විසඳලා ඇතුළතින් ඒ මතු නොවෙන්න දී සතුටින් ඉන්න එක නෙවෙයි. බාහිර ප්‍රශ්න තිබියදීම ප්‍රශ්න බවට පත් කරගන්න නැතුව දරා ගන්න පුළුවන්කම. හොඳයි, දරා ගන්න පුළුවන් වුණා නම් මේ වර්තමාන සමාජයේ දකින සමහර දේවල් කාම විතර්කයෙන්, ව්‍යාපාද විතර්කයෙන්, විහිංසා විතර්කයෙන් කරන ගහ ගන්න, බැන ගන්න, කපා කොටා ගන්න, මිනී මරා ගන්න දේවල් වෙලානේ. එතකොට මේ පුංචි දෙයකට මරා ගන්නවා කියලා කියන එකේ තේරුම අසඤ්ඤතයි කියන එක නේද? සංයමයක් නැහැ කියන එක නේද? මම හිතන්නේ මේ එක එක අභියෝග දෙන්නේ අපි මේවා දරා ගන්න සමක්ද කියලා බලන්න. අභියෝගයේ නීති විරෝධී, ඒකට අදාළ බලපෑම් කරලා දිනා ගන්න ඕනේ, ඒක වෙනම පැත්තක්. නමුත් අපට මේ සිද්ධීන් සම්බන්ධයෙන් අපි අසඤ්ඤත බවට පත් වෙලා කෑකෝ ගහනවා නම්, ධනය විනාශ කරනවා නම්, ඒක නිකන් හරියට දේවදත්තට මේ විරුද්ධව බුදුන් වහන්සේට පක්ෂ වෙලා බුදුන් වහන්සේට අයහපතක් දේවදත්ත කළේ කියලා දේවදත්ත කෙරෙහි වෛර කිරීම වගේ වැඩක්. දේවදත්ත කළේ වැරද්දක් නම් තමයි. නමුත් අපිට වෛර කරන්න අයිතියක් නැහැ. ඒ ඉඳගත්තා ඒ දේවදත්ත. අපේ වෛරයට අපිනේ දුක් විඳින්න ඕන. දේවදත්තට වෛර කිරීමත් අසාධාරණයි. අපි වැරදි. ඒක ඊගාගේ වැඩක්. අන්න ඒ වගේ මේ අභියෝග සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයේ නීත්‍යානුකූල සාමකාමී එකක් වෙන වැරුණාම අපි එතන කටයුතු කරන්නේ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් නම් අපි බුදුදහම දන්නේ නැති අය බව ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. අර සාමකාමී රටට වඩා හොඳ රටක් වශයෙන් අපට ජීවත් වෙන්න අදාළ ආධ්‍යාත්මික සංයමයක් ලබන පාරක් දීලා තියෙනවා. නමුත් සංයතස්ස නෙමෙයි පෙන්වන්නේ, අසංයතස්ස. ඒ කියන්නේ මෙන්න මේ රහස එලි කරගන්න. උපතින් බෞද්ධ වෙලා, පන්සලක් ඇසුරු කරලා, දාන සීල භාවනා කරලා, වෙසක් පොසොන් උත්සව පවත්වලා පුණ්‍ය මාර්ගික ගිහින් තියෙනවා. නමුත් ත්‍රිවිධ විතර්කයේ කෙරෙහි මොනම අවධානයක්වත් යොමු කරලා නැහැ. ඒකට එකතු වෙන පමාවෙමයි ඇවිත් තියෙන්නේ. ඒක පාප කර්මයේදී, පුණ්‍ය කර්මයේදී, පිංගදර පිංකමේදී, පන්තලේ පිංකමේදීත් ඕක අන්තිමට. අවුස්සගෙන අවුලක් හදාගෙන දබරෙන් කෙලවර කරගන්න. ඒ මොකද?
ඒ තමා තුළ බැසගත්තා වූ මේ මෝඩකම එළියට එන බව දන්නේ නැතිකම. ඒ මෝඩකමයි අපි මෙහෙවන්නේ කියන එක දන්නේ නැතිකම. ඒ මෝඩකම අතට අරගන්න තමන්ගේ. අතට අරගෙන ඒක මම කොට ගන්න. දැන් ඒ මම යන්නම යන්නත් නෙමේ කයන්න යන්නත් නෙමේ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. එතකොට අසඤ්ඤතයි. අසඤ්ඤත වෙන්න එපා කියලා පෙන්වනවා සංයතස්ස. සංයත සංසුන් වූ පුද්ගලයාට ඒ වෙලාව දීලා තියෙන්නේ අර ඉවසීමෙන් සැනසීම ලැබේ කියන කාරණාව. ඒ වෙලාව දීලා තිබෙන්නේ රොසන්සුන් වෙලා Tamanගේ දුර්වලකම පෙන්වන්න නෙවෙයි, ඕනෑම අභියෝගයක් හමුවේදී අපට එය දරා ගැනීමට, කළමනාකරණය කර ගැනීමට බුදු සමයෙන් ලැබුණා වූ ශික්ෂණයක් තියෙනවා කියන එක තියෙනවා නම් පෙන්වන්න පුළුවන්. නැති නිසානේ පෙන්වන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉවසිලිවන්තව ඉඳී ප්‍රශ්නෙට වෙන විකල්පයකුත් හොයාවි. තවට හරි ගහන බරින එකකුත් නැහැ. එහෙම නැත්නම් අදාළ ප්‍රශ්න වලට අදාළ අයගේ මෑණියන් දැලා මතක් කරලා පරසවතන පාවිච්චි කරන එකකුත් නැහැ. අර අපි ළඟ තියෙන දුර්වලකම. ඒක මතුවෙන්න හේතුවක් මේදලා තිබෙන්නේ. ඉතින් ඒ වරම පෙන්වන්නේ එක එක යුගවලදී මේක මතුවෙන්න කාරණා යදුනා. හංගන හිටියොත් ඔක මතුවෙනවා කොයි වෙලාවෙ හරි. ඒ කියන්නේ ඔකට ගම්බද විවාහරේ කියනවා මාරයා ඉනවා කියලා. තමන් ළඟ මාරයා ඉන්නවා හැංගිලා. අදාළ වෙලාවට මතුවෙනවා. අදාළ වෙලාවට මතුවනහම අපි නෙමේ මාරයා තමයි අපි වෙනුවෙන් සටන් කරන්නේ. අපි මාරයාට පෙරදිලා බුදුන් වහන්සේ වදාළ මාර පරාජය අමතක වෙලා අපට. දැන් මේ සංයතස්ස කියන පදේ, සතිමතෝ කියන පදේ, උත්ථානතෝ කියන පදෙන් පෙන්වන්නේ මාරයා එනකොට මාරයා පරද්දන්ට තියෙන්න ඕන ගුණධර්ම ටිකක්. තව වචන කීපයක් තියෙනවා. මේ පාරේ ආවොත්, මේ කියන ගති ලක්ෂණ අරන් ආවොත් නැත්නම් බෑ. අර ප්‍රදක්ෂණ තැන ඉඳලා මේ අඩුපාඩුකම් ටික පිළිබඳව වටහාගෙන ආවහම තමයි මේ ගති ලක්ෂණ කෙනෙකුට ඇති වෙන්නේ. දැන් ඔහුට දැන් මේ අදහස් එනකොට එතන තියෙනවා ධම්ම ජීවිනෝ. දැහැමින් ජීවත් වීමක්. මොකද්ද දැහැමින් ජීවත් වීම කියලා කියන්නේ? දැන් ධර්මය කියන්නේ මොකක්ද කියලා අහපුවාම මේ වක්කලි සූත්‍රයේ ධර්මයේ දකීද බුදුන් දකී කියන වචනයක් බුදුන් වහන්සේ ප්‍රකාශ කරපුවාම ඊට පස්සේ ධර්මය කියන්නේ මොකක්ද කියන විග්‍රහය යනකොට මොකක්ද තියෙන්නේ? අධර්මයේ බවට පත් වෙන්නේ මේ උපතන රූප දනා සංඥා සංකාර පහට මමත්වෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් එකතු වීම අධර්මයයි. ඒ කියන්නේ නිත්‍ය සුඛාත්ම කොට ගැනීම අධර්මයයි. එතනත් වචනයක් මතක තියාගන්න. ළමා කාලේ ඉඳලා අද දක්වාම කවදාවත් එකම තාවක්වත් මේක නිත්‍යයි, මේක සුඛයි, මේක ආත්මයි කියලා අපි අරන් නැහැ. ඒ අරමුණට ඇලෙනවට, ගැටෙනවට, මුලා වෙනවට නමක් තමයි නිත්‍ය සුඛාත්ම හේවත් ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. එතකොට යම් හැඟීමක ඒතෝං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා තියෙනවා නම් තමුසේ දන්නවද මම කවුද කියලා අහනවා ඇරුණාම ධම්මජීවිනෝ නැහැ. අපි ඒකට නමක් යදමු අහංකාර. කුලයෙන්, නිලයෙන්, බලයෙන්, ධනෙන් අහංකාර වෙලා කතා කරනවා ඇරුණාම ඒක මමකට නොගන්නවා නම් තමයි ධම්මජීවිනෝ බවට පත් වෙන්නේ. නමුත් සමාජයේ හුරුවනේ වගේ කාරණාවට ඔබත් මතක තියාගන්න. ওই ජීවත් වෙන යම් තැන්වලදී බඳු ගැටළු අවස්ථාවලදී ඔබෙන් අහයි මම කවුද කියලා දන්නවද කියලා. ඒ දන්නවද කියන්නේ ඔහුගේ ඇඟ ගැන නෙමෙයි කතා කරන්නේ. ඔහු සතු තියෙන නිලය සහ නිලේ බලය. අර යමක් කරන්න බලවන්කම. නමුත් ඒ නිලේ බලය තිවියදීත් නිර්හංකාර වීම තමයි බුදු සමෙන් පෙන්වන්නේ. ඇත්ත සිද්ධිය නම් ඒක Tamanට වෙනත් වෙනම ප්‍රභූ බලයක්. නමුත් ඔහු එයත් අනිත් අය වගේම සාමාන්‍ය ප්‍රමාණ ඉන්න පුළුවන් නම් එතකොට ඒ නිලයේ උදාගත්තේ නෑ Tamanගේ වාසිය සඳහා, නැත්නම් බලය පාවිච්චි කිරීම සඳහා. අන්න ඒ වගේ මේ සංයතස්ස නැත්නම් සංයත වූ පුද්ගලයාට අදාළ කාරණාවේදී අවදියු තැන් පටන් නින්දට යන තැන දක්වා ධම්මජීවිනෝ තියෙනවා. දැහැමින් ජීවත් වෙන. දැන් ඉතින් ඒක ආයේ විග්‍රහ කරන්න යන්න එපා. හතුන් මරන්නේ නැති, හොරකම් කරන්නේ, මත්පැන් පානය කරන්නේ. ඒ වාර පල්ලෙහා දසවස්තුක සම්මාදිට්ඨිය කාරණා. මේ වර්තමාන විතර්කයේදී එකට එකතු වෙමින්
මමත්වයේ ප්‍රදර්ශනය කරනවා නම් ධම්මජීවිනෝ නෑ. මන්දයත් මේ පාර දැන් පෙන්වන්නේ උට්ටානවතෝ සතිමතෝ පදයෙන් බැහැර කරන යන පාර. ඒ දෙක උදව් කරගෙන සුචි කර්මයන් පාවිච්චි කරන අසුචි කර්මයන් බැහැර කරන පාර. ඒ තුලින් ඒවා බැහැර වෙනකොට ලැබෙනා වූ ස්වාභාවික සංයමයක් තමයි මේ සංයතස්ස කියලා කියන්නේ. ඇවිස්සෙන්න කාරණා නැති බැවින් ඇවිස්සෙන්නේ නැතිකම. දැන් අවදි වූ තැන් පටන් එහෙමනම් මේ පුද්ගලයාට කල්ැතුව තියෙන්න ඕන කල්පනාවක්. තමන් ඉන්න ශ්‍රේෂ්ඨය පිළිබඳ කල්පනාවක් තියෙන්න ඕන. තව මේ තාක් දුර්වලකමක් මගේ හිත ඇතුළේ තිබෙනවා. මේක කොයිල හරි එනවා කියන අවබෝධයක් තියෙන්න ඕන. ඔය තමන්ගේ අධිගමයේ තමන්ට දැනෙනවා කියන වචනකින් පෙන්වන්නේ එන්නේ තිබෙන නිසානේ. නැති දවසට එන්නේ නැත්තේ. එන්නේ තිබෙන නිසා නම් එන්න ඉඩකඩ තියෙනවා කියන අවබෝධයෙන් කටයුතු කරනකොට වැඩේ සිද්ධ වෙලා හැන්දෑවට මතක් කරන්න වෙන්නේ වැඩේ සිද්ධ වෙන්න එනකොට මතක් වෙනවා. මෙන්න මාව පෙරලගෙන මාරයන් දෙන්නේ කියලා දකින්න හම්බ වෙනකොට එනම් ඔහුට පෙර සතිය ඉස්සර වුණා. දැන් ඔහුව අර වරදට බැඳීමෙන් වළක්වන්න සතියට පුළුවන් වෙනවා. දැන් සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදයේ නිවනට මගේ කියලා ලස්සන ගාථා පදයක් පිටක තියෙන්නේ ඇයි මේ? ඔය එකතු වීම වෙනුවට එකතු නොවීමෙන් බැහැර කිරීම නේද මේ සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදය කියලා කියන්නේ. සතර හදනවා වෙනුවට සතර හදන එක නිමා කරන එක නේද මේ ධම්මජීවිනෝ කියලා කියන්නේ. දැන් හොයාගන්න ඕන දෙයක්. අපමත්තස්ස අන්න අප්‍රමාද වූවා කියලා. දැන් අප්‍රමාද වෙන්න වෙනම පැය භාගයක් හරි පැයක් හරි දවසක් හරි එහෙම දීලා තියනවද? එහෙම නැහැ. මට වසර 20කට විතර පෙර හම්බෙච්ච පුද්ගලයෙකුත් කිව්වා මේ භාවනාවෙන් සමාධි වරලා ගෙදර වෙන්න බැරි නිසා ඒක අවකාශයට මුදා හැරලලු ගෙදර එන්නේ. මට තේරුන්නේ නැහැ ඒ කාලෙත් ඒක. මේ අතහරින්නයි අල්ලගන්නයි එකක් මේකේ තියනවාද කියලා. එතකොට ඒ පෙන්වන්නේ අර ක්ලේරස් ඈත් කරන්නා වූ සමාධියක් හදාගන්නවා ගිහින්. ඒකේ මොකුත් අවුලක් නැහැ. ඕක ගෙදර අරන් එන්න බෑ. ඒක අතහැරලා මෙහෙ ඇවිදින් අනිත් අතට ගහ ගන්නවා වෙන ගන්නවා ඒවට එකතු වෙනවා. දැන් අපි කතා කරන ධර්මයේ එකතු නොවෙන්නයි එකතු වෙන්නයි වෙනම වෙලාවක් නැහැ. එකතු වෙන එක ප්‍රමාදය. ඒක Tamanට සිහිය නැති තරමට එකතු වෙනවා. ඒ එකතු වෙන්න නොදෙන්න ඒ මොහොත ඕනෑම මොහොතක භාවිතා කරන එක අපමත්තස්ස. දැන් බලන්න සිහියෙන් කටයුතු කිරීම යන කියලා අප්‍රමාදය කියන වචනේ අපමාදෝ කියන පදයට සිංහලෙන් දීලා තියෙන්නේ. එහෙනම් කොතෙන්ද සිහිය තියෙන්න ඕන? ඔනෝකයි මම අර උපහාසයට වගේ වීලුවට වගේ කියන්නේ නාහයක දිහා බලන් හිටියට හරි උසෝමි ගණනේ තිබ්බට හරි 100ක් අඩින්නේ නැහැ. උපන්න කුසල් දුරු කිරීමට නූපන්න කුසල් නූපදීමට ත්‍රිවිධ විතර්කයේ ආවෙට ඒවට එකතු වෙමින් සසර හැදීම වෙනකොට බැහැර කිරීමට තමයි අපමත්තස්ස. අපමාදෝ අමත පදං. අප්‍රමාද වුණොත් අර වයංසන් එකේ සසරට යන පාර වෙනකොට අනිත් පාරට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. දැන් කවදාද අප්‍රමාදය ආරම්භ වෙන්නේ? මම නම් දකිනවා පෘථග්ජන කිසියෙකුට බුදුන් වහන්සේ වදාලා වූ සිහියෙන් කටයුතු කරන අප්‍රමාදයේ උරුම නැහැ සමාධි වෙනම තියෙන්න පුළුවන්. ආර්ය පුද්ගලයෙක් වුණන් පස්සේ පුද්ගලයා මේ උපදින දේවල් ප්‍රහාණ සංඥාවෙන් බැහැර කරන්න ගන්නකොට ඒ පුද්ගලයා ආපහු යන කෙනෙක් හෙවත් පටිසෝතගාමියෙක්. ඔහු තමයි අපමත්තස්ස. ඔහුගේ නූපන් අකුසල් උපදින්නේ නැහැ, උපන් අකුසල් වැඩි දියුණු වෙන්නේ නැහැ. නූපන් අකුසල් නූපදිනවා, උපන් අකුසල් දුරු වෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් අපි මෙහෙම උදාහරණයක් අරන් කතා කරන්න ඕන. පොරපසළොස්වක පොහොය දවසක් තියෙනවා. නමුත් අහස අඳුරුයි සම්පූර්ණයෙන්ම. මන්දයත් ඝන වලාකුළකින් අහස වැහිලා නිසා. එතකොට අහස ගැන හරුණාම ඊට එහා දෙයක් ගැන දන්නේ නැහැ. මොහොතක වලාකුළු තුනී වෙලා රවුම් හඳක් තියෙනව යන්තම් දර්ශනය වුණොත් ඔහුට වලාකුළට යට හඳක් තියෙන බවට සැකයක් නැහැ.
හඳ පරිස්සම් කරගන්න දඟලන්න ඕනේ කොහොමවත් පරිස්සම් වෙනවා. හැබැයි වලාකුළු තමයි හඳ වහලා තින්නේ. වලාකුළු ලයින් කරමුත් එහෙම හඳ හැමදාම තිබුණ හඳ හම්බ වෙනවා. අන්න ඒ වගේ මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙනකොට හම් වෙන්නා වූ සංසුන් බව සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා කතා කරා. හඳට උපමා කරේ මම ඒක ඔය. වලාකුළු උපමා කළේ ක්ලේශ ධර්මයන්. ඔතන ලස්සන වචනයක් තියෙනවා. ගමේ රටේ තියෙන නිසා කියන්නේ මේ අය ගාව මේක තියෙන නිසා නෙවෙයි. තාමත් මේ සමාජයේ ඉන්නවා මේ මාර්ගඵලයක් ලබන්න භාවනා කරන අය. මාර්ගඵලයක් ලබන්න භාවනා කරන අය. මට තේරෙන්නේ නැහැ මම මොඩයි වෙන්නේ ඇති. ඒගොල්ලෝ ඥානවන්තයි වෙන්නේ ඇති. මන්දයත් අකාලික ධර්මයේ පෙන්වන්නේ මාර්ගයට අනතුරුව ඵල ඉපදීමට එක්ෂණ මාත්‍රයක්වත් කල් ගත නොවන මාර්ගය වෙනයි ඵලය වෙනයි. මාර්ගය මොකද්ද? පටිසෝතගාමීත්වය. තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා මාර්ගය නෙවෙයි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධයේ මාර්ගය. ඵලය විද්‍යා විමුක්තිය. සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන්නේ මාර්ගයේ ලෞකිකයි, ඵලය නිර්වාණයනේ. කොහොමද මාර්ගඵලයක් ලබන්නේ? මාර්ගය ගත්තාම මාර්ගයේ කෙලවර ඵල හම්බ වෙන්නේ. ඵලය අර හඳ දැක්ක පළවෙනියෙන් යන්තම් වලාකුළු තව ටිකක් අයින් කරන්න මහන්සි වෙනවා. එතකොට තව ටිකක් හොඳට පේනවා. තව ටිකක් අයින් කරනවා. තව ටිකක් හොඳට පේනවා. අන්තිමට වලාකුළු නැතුවම හඳ වහන්න බෑ. ඒ නේද ඵලය? එනිසා මාර්ගඵල කියලා එකක් නැහැ. හැම විටම පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම මාර්ගය. ඒ පෙළෙන් ගත්තොත් එහෙම. ඵලය අසංකතයි කතා කරන්න බෑ. ඵලය නිර්වාණයනේ. සෝවාන්වලුත් නිර්වාණය, සකෘදාගාමීත් නිර්වාණය, අනාගත නිර්වාණය එකනකට කියන්නේ. අර පැහැදිලිවම ඇරුණාම සංසුන් වීම වැඩි වීම ඇරුණාම ඵලය ඒක. ඉතින් මේ අර්ථය තේරුම් නොගෙන තමයි යා මාර්ගඵලලාභියෙක්ද කියලා කතා කරන එකේ අරුත් තේරෙන්නේ නැහැ මට. දැන් මෙන්න මේ එකතු වෙමින් සසර හදන ගමන වෙනුවට එකතු නොවෙමින් බැහැර කරන්න යනකොට පටිසෝතගාමී පුද්ගලයා අපමත්තස්ස. අපමත්තස්ස අප්‍රමාදී පුද්ගලයාට ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ඒවදගත් නැහැ. ඕක තේරෙන නිසා තමයි මම ඔය සමාජයේ කලක් තිස්ස කියන්නේ බුදුදහම කියලා කියන්නේ මානව දහමක්. ඕක අයිති කරගන්න හදන්න එපා කවුරුවත් අපිට විතරයි කියලා. ස්වාමීන් වහන්සේලා ඒකාධිකාරයක් පනවන අපිට විතරයි ඕකට ගියන්න බෑ කියන්නත් එපා. ඒකාධිකාරයක් පනවන කාන්තාවන්ට පැවිදි වෙන්න බෑ නිවන් ලබන්න බෑ කියන්නත් එපා. ඒවා කීවට ප්‍රායෝගික නෑ. උත්සාහවන්ත වෙලා කෙරුවොත් කියන කෙනා පරදිනවා. ඒවට අහරස් කපන කෙනා පරදිනවා. මොකද මේ ගාථාවලින් පෙන්වන මාර්ගය කියන එකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදයක් බෑ. උන්වහන්සේලි කළ ධර්මයානුගමනය කරොත් එහෙම මේ සංසුන් බවට පත් වෙන එක නවත්තන්න උන්වහන්සේටවත් බෑ ඊට පස්සේ. මම බය නැතුව කියන්නේ ඒකයි. එහෙම මේක ස්ත්‍රී පුරුෂ භාවයේ ගිහි පැවිදි භාවයේ වෙන් කරගත් එකක් නෙවෙයි. ඒවා සමාජ සම්මතයට තියෙන දේවල්, ශික්ෂාපද මට්ටමට තියෙන දේවල්. මේ අධ්‍යාත්මික ගමන් මගේදී ඔය මොකක්වත් වැදගත් වෙන්නේ. මේ කියන ගාථා සතරට අදාළ අරුත් ටික තියෙන්න ඕන ස්වාමින් වහන්සේ ළඟ විතරක් නෙවෙයි. ඕන කෙනෙක් ගාව තියෙන්න වෙනවා. දැන් ඔහු නැවත නැවතත් උපන්න කුසල් දුරු කිරීම සඳහා, නූපන්න කුසල් නූපදීම සඳහා, නැත්නම් ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය සඳහා අවධානය යොමු කරලා තිබෙනවා. වැඩ කරයි. අවදි වූ තැන් පටන් සියලු වැඩ කරයි. නමුත් ඒ අස්සේ තමයි මේ හතුරා හැංගිලා ඉන්න කෙනා එළියට එන්නේ කියලා අවධානය තියෙනවා. ආවහම එකතු නොවෙමින් බැහැර කරන්නට එයාට අවබෝධය තියෙනවා. එකතු වීම සිහිය නැතිකම මුට්ට සති, එකතු වෙන්නේ නැත්නම් සති. සතියෙන් එයා පන්නනවා. දැන් එයා පන්නනකොට සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් වැඩෙන්නා වූ අර හඳ කියන එක මෝරා එන්න ආසේ. වලාකුළු ඉවත් වෙනකොට සම්පූර්ණයෙන් පේන්න ආසේ මේ ආනන්තරික සමාධිය. ලෝකෙ කාරණාවට සංසුන් නොසන්සුන් කරන්න බැරි සංසුන් බව. ලෝකේ කාරණා නිසා බාරගන්න හේතුවක් නැති ස්වභාවය. ඒක තමයි අපමත් පුද්ගලයාට වැඩෙන යසස. අපමත්තස්ස අසෝභි වඩ්ඩති.
ලෝකෝත්තර අර්ථය ජනනය කරන මෙබඳු ගාථාවක් ලෞකිකයට ගැලපීම කොතරම් අසාධාරණද? ඒ වුන්ඩ පේන හැටිනේ. ඉතින් ඔය විවේකයෙන් ඉන්න වෙලාවට පොත පෙරලගෙන යනකොට ගාථාව දැක්කහම ඒ මොහොතේ ඕක කෙලවරටම පේනවා, ආයේ කල්පනා කරන්න දෙයක් නැහැ. ඒකයි ධම්මපද කියලා කියන්නේ. එතකොට ඒ ගාථාවේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ අර පරිහාන ධම්මංගෝ භික්ඛවේ දේසිස්සාමි නෑ. ඒකේ අපරිහාන ධම්මංච විතරයි තියෙන්නේ. මම තමයි මුලින් ටිකක් පැහැදිලි කරලා බණ තේරුම් අරන් මෙතෙන්ට ඇවිදින් ඉන්නකොට මෙතනින් එහාටයි මේ පාර තියෙන්නේ කියලා කියන්න ගන්නෙ. තේරෙන අය සඳහා ගමනය කරන සඳහා දැන් කල්පනා කරගන්න. ආයෙත් අපි මුලට යනවා. කුසීතෝ හීන වීරයෝ පෘථග්ජනයාට නමක්. එබඳු උපන්න කුසල් දුරු කිරීම සඳහා ඇතුළතින් ආපු දේ බැහැර කිරීම සඳහා මොනකමක්වත් නැහැ. ඒක හරි. තරහ එන එක හරි, වෛර කරන එක හරි, පලිගා ඒවා හරි, ක්‍රියාත්මක එක හරි සාධාරණයි. එහෙමයි හිතන්නේ. මම හරි. මේ අන්තවාදීව ක්‍රියා කරන එක හරි කියලා පිළිගන්නවා. මේක සසරට බැම්මක්, සංයෝජන බැම්මක්, සමාජ දුකටපත් කිරීමක්, මේක නොකළ යුත්තක් කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. ඉතින් ඔවුන්ට කවදාවත් මේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය කියන එක පිළිබඳ වටිනාකමක් නැත්නම් සසරින් ගොඩ ඒමක් කවදාවත් නැහැ. මොකද ඔවුන් හැමදාම මේක බලවත් කරගනිමින් කුසීතෝ හීන වීරියෝ ආරද්ධ වීරියෝ නෙවෙයි. ඒ කුසීත වීරියෝ පැත්ත පෘථග්ජනයට බාර දෙන බුදුන් වහන්සේ මෙතන ආරද්ධ වීරියෝ පහිතත්වෝ. ආරද්ධ වීරියෝ පහිතත්වෝ ගන්තරිත දුක්කරං. උටාන වීරයෙන් යුක්ත මම නැමැති මුලාව අතහරින්නේ නම් පහිතත්ව කියන්නේ ජීවිතේ බෙල්ල පූජා කරනවා, බෙල්ල කපා ගන්න දෙනවා කියන එක නෙමෙයි. පහිත අත්ත මමා කියන මුලා, මම කියන මුලාව අතහැරීම. අත්ත කියන තමා කියන එකනේ. ඒ බැහැර කරන්න. අන්න එතකොට අපට බුදුන් වහන්සේ අමුතු පාරක් පෙන්නනවා. ඒ පාරේ තමයි මේ අපි කතා කරමු මේ ගාථාවලට අදාළ සේරම ටික හරියන්නේ. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස. ඒ ස්ත්‍රියද පුරුෂයාද ගිහියාද පැවිද්දාද කියලා බුදුහාමුදුරුවෝ වරහන් ඇතුළේ ඉලා තියෙනවද? නෑ. ඕන කෙනෙක්ට බය වෙන්න එපා. ඔහුට මේ කියන සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු යසස වැඩෙනවා. දැන් වැඩේ තේරුණා නම් ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? කවුද අවුරුදු 50කට පෙර බණහපු අය අපට වැඩක් කරන්න තියෙනවා කියලා තේරුම් අරන් ගෙදර ගියේ බණහලා සාදු කීවා, කෑවා, ගෙදර ගියා. එක තේබීවා, ගෙදර ගියා. බණ නම් හොඳයි කියලා ස්වාමීන් වහන්සේට සහතිකයක් දීලා ගෙදර ගියා. අදටත් සමහර අය කතන්දර කවි අහලා ගෙදර යනවා. ඇරුණාම මේ Tamanට සසර දුකින් ගැලවෙන්න මේ ගාථාවේ පෙන්වන පියවර ටික ගන්න ඕන කියලා කවුද හිතන්නේ? මේ මොකද්ද මේ කරන්න ඕන වැඩ ටික නෙමෙයි කියලා තියෙන්නේ. මේ වැඩ ටික කරන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ වැඩ කටයුතු තහනම් කරලා එහෙම නැහැ. ගේ හදන්න හරි, මිදුළු හත ගන්න හරි, දරුවන් හදන්න හරි, කෑම උයන්න හරි, ඇඳුම් අඳින්න හරි මොකද තහනම් කරලා නැහැ. ඒවා කරන්න ගියාපුවම එන්නා වූ මායя එක්කලා සටන් කරන්න උන්වහන්සේ වෙනම අවබෝධයක් දෙනවා. උන්වහන්සේ වැඩ පරාජය කරන්න දේශනා කරන්නේ වැඩ ආස්සේ රින්ගන මායя. පරාජය කරන්නට විතරක් පාර පෙන්නලා දෙවෙනවා. ඒක භික්ෂුත්වයේ මහානකමේ ගමේ නම් ගමේ දායක පිරිස සහ ආගමික කටයුතු වල, පන්සල ආරණ්‍ය නම් ආරණ්‍ය සහ එන දායක පිරිස අතර. ඒක වැඩිහිටියන් හදා පාලනය කරන තැනක නම් වැඩිහිටියන් පාලනය කරන පාලකයා සහ වුන් අතර. දරුවන් බලා ගන්න තැනක නම් දරුවන් සහ වුන් අතර. හෙදියන් බලා ගන්න රෝගීන් තැනක නම් රෝගීන් සහ හෙදියන් අතර. මෙබඳු තම තමන්ට අදාළ ශේස්ත්‍රවලදීමයි මේ හැංගුණ කොටස එළියට එන්නේ. අද අපේ අය මම දකිනවා මේක අදාළ ශේස්ත්‍රේ නොයිද මග ඇරලා ගිහින් ඉන්න පුරුදු වෙනවා ටිකක්. සතියක් දෙකකට ගමනක් ගිහින් පිටරට ගිහින් අහරෙහි කියලා. නෑ, බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ කාරණාව තියෙනවා නම් ආපහු කවදා හරි මේ දුක එනවා. ලෝකේ නවත්තන්න යන්න එපා, මේගොල්ලෝ මරා දාන්න. එතකොට ලෝකෙට ඔබ අවුල් කරන්න බෑ. දැන් මේ පටිසෝතගාමිත්වය නෙමෙයි ගාත අපමත්තේ අසෝපි වඩ්ඩති කියලා කියන්නේ පටිසෝතගාමිත්වය. ඉතින්
කියන්නකෝ මට ධම්මපදයේ කියලා කිව්වම වැරදිද මේකට කියලා? මේ ගාථා 423ක් තියෙන්නේ. 423ටම බණ කිව්වයක් ඒකකොටනේ. ඒ වගේ සවන් දෙන යමක් තේරුම් ගන්න පිරිස ඉන්නකොට අපට මේ ඕනෑම ගාතාවක් තුළ බුදුන් වහන්සේ වදාළා වූ ධම්මපදයේ පෙන්වන්න පුළුවන්. ධම්මපදය කියන්නේ මොකද්ද? නිවන් මාර්ග. වෙන මොකවත්ම දේශනා කළා නැහැ අන්තිමට. මිනිසා පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් භවගාමී වෙලා හොඳ නරක දෙකක් හදාන භවගාමී වෙලා හිටියට බුදුවරු ලෝකෙට පහළ වෙලා භවගාමී ප්‍රතිපදාවක් වර්ණනා කරනවා කියලා පිටකේ කොතනකවත් නැහැ. භවගාමීත්වය හොඳයි තේරෙන්නේ නැති අයට හොඳ පැත්ත. සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශිත කියන පදේ පෙන්වන්නේ එහෙම සමාජයේ එහෙම තෝරන හිටියට තථාගතයන් වහන්සේ භව නිරෝධය. දැන් ඉතින් ලබාගත් ජීවිතේ මේ ටික තේරෙනවා නම් මම හිතන්නේ නම් ඒ තමයි අර දුර්ලභාෂණ සම්පත්තිය. සදහම් හමු වුණා. දැන් ඊට පස්සේ තම තමන්ට පෞද්ගලික ජීවිතයේදී මේ චිත්තාභ්‍යන්තරේ ඉන්න මායя එළියට ඇදලා විසි කරන්න ඕන. කාරණා යදෙන්න එළියට එන්න. එතකන් හැංගිලා ඉන්නේ නැහැ. ආවෙලාවට එයාට තැන දෙන්න නැතුව එයා බැහැර කරන්න වෙනවා. එතකොට ඔහුගේ යඩන වැසට කියන්නේ ඉරපාය එනවා වගේ ආලෝකත් වෙනවා කියලා නෙවෙයි. ඒක මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියනවා නැත්නම් ලෝකෝත්තර සුව කියලා කියනවා. ලෝකෝත්තර සුවල විශේෂත්වය තමයි බාහිර සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේකට සම්බන්ධයෙන් හොඳ හෝ නරක මොකක් හරි අදහසක් නැහැ. ඒක අනුන්ගෙන් නෙමෙයි ලැබෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් බැන්නාම ඒක බාර අරන් බිඳවනවා. ප්‍රශංසා කරපුවම බාර අරන් සතුටු වෙනවා. ඒ අනුන්ගෙන් නෙගත්තේ දෙකම. අනුන් නිසා ඒ සිද්ධියක් අල්ලන අපි දෙපැත්තට වැටෙනවා. මෙන්න මේ අනුන්ගේ කාරණා නිසා අටලු සමට දාලා කාරණා නිසා දෙපැත්තට වැනෙන්නේ නැති එක තමයි තමන්ගෙන් සෑහීමටපත් වීම කියලා උදාහරණය පෙන්නන්නේ. තව ඉතින් උපේක්ෂාවෙන් පරතරයට පැමිණීම කියලාත් පාවිච්චි කරන්න පුළුවන්. එබැවින් මෙබඳු ගාථා රත්නයක් උදව් කර ගැනීම තුළ වටහාගත්ත කෙනෙක් ආශ්‍රයෙන් තමන්ගේ ළඟ වගා විය යුතු ඉවත් දුර්ගුණ ඉවත් වීම සඳහා වැඩි දියුණු කරගත යුතු ගති ලක්ෂණ ප්‍රමාණයක් මේ පෙන්වන්නේ. අනතුරු ඔය ටික කරනකොට ඔබ බොජ්ජංග වඩන කෙනෙක් බවට පත් වෙයි, කාමාංග ප්‍රහීන කෙනෙක් පත් වෙයි. බලන්න දැන් මේ කරුණ අදාළ කෙනෙක් අසුරින් තේරුම් ගත්තාම ඇහෙනකොට තමයි වෙන්න ඕන මේක කියලා තේරෙන්නේ. බලන්න ධර්ම ශ්‍රවණය නැතුව ඒක තේරෙනවද කියලා. බලන්න මේ අදාළ කරුණු තේරුම් ගන්න කෙනෙක් නැත්නම් ඒ සත්පුරුෂ සංසේවය ලැබෙනවද කියලා. බලන්න ඒක නැතුව 3-4ට ගියකද කියලා. දැන් මේක අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගැනීම. අනතුරුව ධම්මානුධම්ම ප්‍රතිපදාව යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කනෙන් උපදින අවස්ථාවන්හිදී ඔන්න මේ ගති ලක්ෂණ ටික ක්‍රියාත්මක කරනකොට එයාට කෙලෙස් සතුරන්ට පරාජය වෙන්න ඉඩ නැහැ. කෙලෙස් සතුරන් පරාජය වෙනවා. අදාළ කරුණු තේරුම් ගැනීම තුළ වහවහ සතිමත් වෙමින් හැකිතාක් ඉක්මනට අනුගමනීය ප්‍රතිපදාව තුළින් තමා දුකින් ගලවා ගන්නා වූ මගට ප්‍රවිෂ්ඨ වෙන්නට ඔබටම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාවේ සදහවර දායකත්වයෙන් දරනු ලබන්නේ මහනුවර යටිහලගල පදිංචි යුඑල් ගුණවර්ධන පවුලේ පියාණන් ඇතුළු දූ දරුවන් හා පරලොවසපත් වූ ඒ.එම්. අත්තනායක මහත්මියගේ සහෝදර පිරිස විසින්. අරමුණු අතර ඒ.එම්.එස්. අත්තනායක මෑණියන්ගේ දෙවර්ෂ පූර්ණය 2022 මාර්තු මාස 7 වෙනි දිනට යෙදී තිබුණ බැවින් එතුමියට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් ජීවිතය සැපවත් වේවා, සතර දුක් කෙලවර කියලා බලන් ප්‍රාර්ථනා කරනවා. සතර දුක් නම් ඉතින් කවුරුවත් ප්‍රාර්ථනා කළාට කෙලවර වෙන්නේ නැහැ. තමන් මේ ජීවිතේ දුක් කෙලවර කරගන්නේ කියලා තමයි අනුගමනීය ප්‍රතිපදාවක් තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපි ඉතින් මතු උපදිනා මිනිසත් බවක් ලැබී ඒ ජීවිතේදී දුක් කෙලවර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙවන් අකල් මරණයකට මතු අත්භවයක සිදු නොවේවා. ඔයක හොඳයි. ඔව් යම් කිසි අකල් මරණයටපත් වුණා නම් අකල් මරණයකටපත් නොවේවා කියන එක සත්පුරුෂ අපේ ප්‍රාර්ථනය.
උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස අවශ්‍ය කරන්නා වූ කල්යාණ මිත්‍ර සේවනය ලැබ මඟ හෙළි කරගන්නට අවශ්‍ය ෂණ සම්පත්තිය ලැබේවා කියලා තමයි කියන්න ඕන. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට සහ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාට උතුම් චතුස්සත්‍ය ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා. උතුම් වූ චතුස්සත්‍ය ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මූලිදායකත්වයෙන් අන්දරා ධර්මදේශනා කරවාගෙන ලෝට ධර්ම දානය දීමෙන් බලාපොරොත්තු වූ පරිදි පරලෝසෙපත්වන්ට යෙදුනා වූ ඒ මෑණියන්ගේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් එතුමියට උපහාර දක්වන අතර ඥාතිත්වය තුළ පරලෝකීය ගමනේදී පිනේ උදව්ව කරන්න පුළුවන් නම් ධර්ම දානමය පුණ්‍ය කර්මික පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනීවා. ඒ අතුළු නම් වශයෙන් සඳහන් කළ නොකළ හැම දිනාට උපහාරයක් වේවා අවශ්‍ය කෙනෙක් අනුමෝදන් කරගනීවා. මතු භවයකදී මිනිසත් බව ලබා ඉක්මනින් මේ පටිසෝතගාමී මාවත තේරුම් ගන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනය ලැබ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් නිවන සැනසෙන මං පෙත් විවර වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞද්ධන් වශයෙන් කටයුතු කළා වූ පවුල්වල අයට සහ ධර්ම ශ්‍රවණය කළ හැමට මේ අපි කතා කළා වූ ගාථාවේ සඳහන් මාර්ගය ස්වකීය ජීවිතයේ අංගයක් බවට පත් කර ගැනීම තුළ මේ බුදුන් වහන්සේ පැහැදිලි කරවා දාලා වූ ප්‍රතිඵලය නැත්නම් ලබාගත් ජීවිතය තුළ ක්ලේශයන්ගෙන් දැවීම වෙනුවට නික්ලේශී බව තිබෙනා වූ සැනසීම උත්තරීතර සැනසීමට හිමිකම් කියන්ට අවශ්‍ය මඟ අරන් අනුගමනය කරන ප්‍රතිඵලලාභීන් බවට පත් වෙන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං